චක්ඛුං උදපාදී දහම් ඇස පහළ වේවා ධර්මය දකීවා. තෙරුවන් සරණයි පින්වත් ඔබ හැම දෙනාටම. පූජනීය කෝරළයාගම සරණතිස්ස ස්වාමින් වහන්සේ ගෞරවනීය වැඩමවීමෙන් අදත් මේ ආරම්භ වන්නේ චක්කුන් උදපාදී සද්ධර්ම දේශනා මාලාවේ අද දේශනය. පින්වත් දේශකයන්න් වහන්සේ අපි ගෞරවයෙන් නමස්කාර පූරකව පිළිගනිමු. අවසරයි අපේ හාමුදුරුවනේ. සාදු සාදු සාදු. මජ්ක්‍ධිම නිකායේ මූල පණ්ණාසකේ විතක්ක සණ්ඨාන සූත්‍රය ඇසුරෙන් විශේෂයෙන් භාවනාවේහි අදි චිත්තේහි යෙදුන භික්ෂුන් වහන්සේලා අරමුණු කරගනිමින් භාවනානුයෝගී සැමට වටිනා අවවාද රසක් පැහැදිලි කරමින් පවත්වන ලද ධර්මානුශාසනාවේ දෙවන දේශනාව මෙතෙන් සිට ආරම්භ වනවා. ධර්ම දේශනාව විසුරුවා හැරීමේ දායකත්වයන් පිළිබඳව සිහිපත් කිරීම මහරගම නාවින්න රාජමහා විහාරයේ පැවැත්වෙන මෙම දේශනා මාලාව සඳහා දක්වන අනුග්‍රහය උදෙසා මහරගම නාවින්න රාජමහා විහාරයේ පැවැත්වෙන මෙම දේශනා මාලාව සඳහා දක්වන අනුග්‍රහය උදෙසා නාවින්න රාජමහා විහාරයේ විහාරාධිපති පූජනීය පරදණ්ඩේ ඉන්දරතන නායක ස්වාමින් වහන්සේ ඇතුළු විහාරවාසී සියලුම මහා සංඝරත්නයටත් ධර්මසිරි පෙරේරා මහතා සහ එම මැතිණිය ඇතුළු නාවින්න රාජමහා විහාරස්ථ දායක සභාවටත් විශේෂයෙන් පුණ්‍යානුමෝදනාවන් සිදු කරයි. අද දින දේශනාව බෞද්ධ ගුවන්විදුලිය මගින් ප්‍රචාරය කිරීම සඳහා පූර්ණ දායකත්වය දරනු ලබන්නේ මාතලේ අලු විහාරයේ පදිංචි කොඩිතුවක්කු පවුලේ සියලු දෙනා විසින්. කොඩිතුවක්කු සහ නානායක්කාර යන පවුල්වල දෙපාර්ශ්වයේම පරලෝ සැපත් සියලුම ඥාතීන්ට හා සංසාරගත සියලු ඥාති හිත මිත්‍රාදීන්ට පුණ්‍යානුමෝදනාවන් සිදු කිරීමටත් මෙම නොවැම්බර් මාසයේ 11 වන දිනට සිව්වන උපන් දිනයේ යෙදුන තිවෙන් කොඩිතුවක්කු චූටි පුතුණුවන්ට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ප්‍රාර්ථනා කිරීමටත් මේ දිනවල අප මව්බිමේ මෙන්ම විදේශයන්හි කොරෝනා වසංගතයෙන් පීඩා විඳින සියලුම දනන්හට නිදුක් නිරෝගී භාවය ප්‍රාර්ථනා කිරීමටත් පින්වත් දේශකයන් වහන්සේටත් වැඩසටහන සංවිධානය කළ සැමටත් බෞද්ධ මාධ්‍ය ජාලයේ සැමටත් ධර්ම ශ්‍රවණය කළ සැමටත් උතුම් ධර්ම අවබෝධයේ පිණසම මේ කුසලයේ හේතු වේවා යන ප්‍රාර්ථනාවෙන් එම පින්වතුන් දේශනාවේ විකාශන දායකත්වයේ ධර්මයෙන් කටයුතු කරනවා. මෙම දේශනා මාලාව ඉදිරිපත් කිරීමේ සංකල්පය සහ සංවිධායකත්වය පින්වත් හේමක ඩයස් මහත්මයා සහ රාජී ඩයස් මැතිණිය විසින් කටයුතු කරනවා. එහෙමනම් අද දේශනාව මෙතෙන් සිට ආරම්භ කරන්න පින්වත් ස්වාමින් වහන්සේට අවසරයි. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ
සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතුවේ සාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්මරාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතුවේ සාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්මරාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස. ඓතිහාසික නාවින්න රාජමහා විහාරාධිපති අති ගෞරවනීය අපේ නායක මාහිමිපාණන් වහන්සේ වරප්‍රමුඛ විහාරස්ථානයේ වැඩ සිටින මහා සංඝරත්නයේ සියලු දෙනා වහන්සේගෙන්ම අවසරයි මේ අවස්ථාවට වැඩම කොට වදාළ අති ගෞරවනීය අපගේ කල්යාණ මිත්‍ර ස්වාමින් වහන්සේගෙන් අවසරයි චක්කුම් උදපාදි ධර්මදේශනා මාලාව සංවිධානය කරන හේමක ඩයස් මැතිතුමා ඒ වගේම අද ධර්මදේශනාවේ දායකත්වයේ දරන දායක පින්නතුන් ඇතුළු මේ සත්පුරුෂ පින්වත් පිරිස අදත් බොහෝම ශ්‍රද්ධාවෙන් සූදානම් වෙන්නේ බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ අති උතුම් සූත්‍ර දේශනාවකින් දහම් කරුණු ටිකක් දැන ඉගෙන ගන්න. පින්නතුනි අද විතක්ක සන්තාන සූත්‍ර දේශනාවෙන් සිදු කරන දෙවනි ධර්ම දේශනාවයි මේ සිදු කරන්න බලාපොරොත්තු වෙන්නේ. පළවෙනි ධර්ම දේශනාව නිමා කරපු තැන ඉඳලා අද දේශනාව අපි ඉදිරියට සිදු කරගෙන යමු. අපේ කෙලෙස් නිසා අපි බොහෝ වෙලාවට නිරේටම තීරණය වෙනවා. පත් වෙන අපහසු වී සීමාවක් නැහැ. මහා උත්තමයන් කෙරෙහි පවා ද්වේෂය ඇති කරගන්නේ අපේ හිතේ තියෙන ක්ලේශයේ බලපෑමේ නිසාමයි කියන කාරණාව දක්වනවා. ආඝාත පටිවිනේ සූත්‍රයේ ද්වේෂය නැති කරගන්න ආකාර පහක් සඳහන් කරනවා. අවසානයේ පැහැදිලි කරනවා මෙසේ 5 දෙනා ගැනම උපන් ආඝාතය නැති කරගන්න කටයුතු කරන්න ඕනේ. පළවෙනි එකට උදාහරණයකුත් පැහැදිලි කළා. භික්ෂුන් වහන්සේ නම වඩිනවා. උන්වහන්සේ වඩින පාරේ තියෙනවා රෙදි කෑල්ල. උන්වහන්සේ රෙදි කෑල්ල වම් පාදයෙන් පාගලා දකුණු පාදයෙන් දිගාරිනවා. රෙදි කෑල්ල එක පැත්තක් ඉරිලා. නමුත් කෑල්ලක් වැඩකට ගන්න බැරි කමක් නැහැ. උන්වහන්සේ රෙදි කෑල්ල අරන් යනවා. අරන් ගිහිල්ලා දුර්වල පැත්ත ඉරලා අයින් කරනවා. හොඳ කෑල්ල පරිස්සම් කරලා තියෙනවා දවසක සිවුරක් මහනකොට එකතු කරගන්න. එතකොට නරක කෑල්ලට මොකද කළේ? ඉරලා අයින් කළා. මේක තියෙන අර පළවෙනි උදාහරණයට. වචී සමාචාරය හොඳයි කාය සමාචාරය හොඳ නැහැ. එතකොට කාය සමාචාරය හොඳ නැති නිසා මට කේන් තියෙනවා. ඒ ආඝාතය මම නැති කරගන්න ඕනේ. රෙදි කෑල්ලේ හොඳ නැති කෑල්ල ඉරලා අයින් කළා වගේ ඔහුගේ කායික පැවැත්ම හොඳ නැහැ. ඒ පැත්ත අමතක කරලා හොඳ වාචසික හැසිරීම ගැන විතරක් කල්පනා කරලා ආඝාතය නැති කරගන්න කියන එක මේ උදාහරණයෙන් කියනවා. සරියුත් මහරහතන් වහන්සේ ඊතුරු හතරටමත් උදාහරණ පැහැදිලි කරනවා. එහෙමනම් අපිට උපදින ද්වේෂය නැති කරගන්න තමයි මෙන්න මේ ආඝාත පටිවිනේ සූත්‍රයේ දක්වලා තියෙන කරුණුත්
කකචූපම අවවාදයක් දැනගන්න කියලා සඳහන් කළේ. භාග්‍යතුන් වහන්සේ කකචූපම අවවාදයේ පැහැදිලි කරන්නේ තමන්ට යම්සේ කෙනෙක් චෝදනා කරනවද යම්සේ කෙනෙක් හිරිහැර කරනවද ඔහු කෙරෙහි මෛත්‍රියම වඩන්න කියලා. ඒක භාග්‍යතුන් වහන්සේගේ අවවාදය. ඊළඟට පින්නතුනි මේ ආඝාත පටිවිනේ සූත්‍රවල අවසානයේ පැහැදිලි කරනවා අට කතාවට අනුව මේ සඳහන් කරපු පුජ්‍යලයන් කෙරෙහි උපන් ආඝාතේ නැති කරලා මෛත්‍රී ධානය වඩන්න කියලා. ආඝාතේ නැති කරලා විතරක් නවතින්න එපා. මේ හැම කෙනා කෙරෙහිම මෛත්‍රිය වඩන්න කියලා කියනවා. මොකද ධාන මට්ටමේදී තමයි කියන්න පුළුවන් වෙන්නේ උපන් ආඝාතේ සම්පූර්ණයෙන්ම නැති වුණා කියලා. එහෙම නැත්නම් කොහොමත් අපි ආඝාතේ නැත්තටම නැති වුණා කියලා කියන්න පුළුවන් කමක් නෑ. ධාන මට්ටමේදී ඒ ආඝාතේ දැන් නැතිම වෙලා කියලා කියන්න පුළුවන් කියන කාරණාව අට කතාවේ සඳහන් කරනවා. ඊළඟට සඳහන් කළා තවත් කාරණාවක් දෙවෙනි කාරණාවක් හැටියට කණුවක කකුල වැදුනහම අපි මේ කාරණාව පැහැදිලි කළා. කණුවක නැත්තම් යම් දෙයක තමන්ගේ කකුල හැපුණහම එහෙම නැත්තම් කටුවක් ඇනුනහම කුණු දූවිලි යම් තැනක තියනවා දැක්කහම කකුලේ වැදුනහම මේ ආදි වශයෙන් මෙවන් කරුණු සම්බන්ධයෙන් අපිට ද්වේෂය උපදිනවා. කටුවක් ඇනුනත් අපිට හරියට තරහ යනවා. අන් ඒක මෙන්න මෙහෙම හිතන්න කියලා සඳහන් කළා. නුඹ කුමක් සම්බන්ධයෙන්ද කේන්ති ගන්නේ? කාගෙන්ද දැන් මේ අහන්නේ? තමන්ගෙන්මයි. එහෙම ද්වේෂය ආහම උඹ කවුරු ගැනද මේ කේන්ති ගත්තේ කියලා අහන්න කියලා සඳහන් කරනවා. පඨවි ධාතුව කෙරෙහිද? ආපෝ ධාතුව කෙරෙහිද? කාත් එක්කද මේ තරහ අරන් තියෙන්නේ? ධාතු මනසිකාරය කරලා අන්න ඒ උපන්නා වූ ආඝාතය නැති කරන්න කියලා සඳහන් කළා. මෝහය උපදුනහම කාරණා පහක් ගැන කියනවා. මෝහය නැති කරන කරුණු පහක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒකේ පළවෙනි කාරණාව පැහැදිලි කරනවා ගරු කළ හැකි භික්ෂුවක් ළඟ විශේෂයෙන් සඳහන් කළා වාසය කිරීම. මෝහය නැති කරගන්න හරි වටිනවා කියලා. ගරු කළ යුතු භික්ෂුවක් ළඟ වාසය කිරීම. ඇයි ගරු කළ යුතු භික්ෂුවක් ළඟ වාසය කරන එක වටිනවා කියලා සඳහන් කළේ? ගමට වඩින විට නොකිය වැඩියොත් ඒක හොඳ නෑ. විහාරයක වැඩ ඉන්නකොට භික්ෂු සංඝයා එක්ක යම් භික්ෂුවක් ආරාමයෙන් බැහැරට වඩිනවා නම් විහාරේ ඉන්න අය දැනුවත් කරලා තමයි වඩින්න ඕනේ. මම අහවල් ගමට වඩිනවා. මම අහවල් ප්‍රදේශයට වඩිනවා. දැනුවත් කරලා වඩින්න ඕනේ. එහෙම නැත්නම් හොඳ නෑ ඒක. දඬුවම් ලැබිය යුතු වරදක් කියලා තමයි සඳහන් කරන්නේ. එහෙම නැත්නම් වතක් කරන්නට යෙදුනහම නොකර ඉන්නවා. වත් කරන්නේ නැහැ. ශාසනයේ විශේෂිත වත් තියෙනවා. ඒ වත සම්පූර්ණ කරන්නම ඕනේ. කොයිතරම් භාවනා කරන කෙනෙක් වුණත් වත සම්පූර්ණ කරන්නේ නැත්නම් සිල් සම්පූර්ණ වෙන්නේ නැහැ. 24 පැයම භාවනා කළත් ඵලයක් ලබන්න බෑ කියලා කියන්නේ. ඒ නිසා මේ වත අත්‍යවශ්‍යයි. ආදි බ්‍රහ්මචාරීක සීලය, ආභි සමාචාරික සීලය මේ ආදි වශයෙන් සීලය කොටස් වලට බෙදලා දක්වලා තියෙනවා. වත අත්‍යවශ්‍යයි. වත්තං න පරිපූර්ණති න සීලං පරිපූර්ණති කියලා සඳහන් කළේ. වත සම්පූර්ණ නැති තැන කොහොමද සිල් සම්පූර්ණ නැහැ. සිල් සම්පූර්ණ නැති තැන කොහොමද සමාධිය වැඩෙන්නේ නැහැ. ආන්ගේ හින්දා වත සම්පූර්ණ කිරීම අවශ්‍යයි. එහෙනම් මෙතන සඳහන් කළා වතක් කරන්නට යෙදුණු කල ඒක නොකර ඉන්නවා. පිළිතුරු වත් පිළිබඳව සඳහන් කරාම මේ ශාසනයේ වත කොච්චර වටිනවද? අපේ සරියුත් මහරහතන් වහන්සේ ශාසනයට මොන තරම් ගරු කළාද? තමන් යා යුතු උසස්ම තැන ස්පර්ශය කළත් සම්බුද්ධ ශාසනයගේ චිරපැවැත්ම ගැන හිතුවා. පිණ්ඩපාතේ වඩිනකොට බුදුරජාණන් වහන්සේ ළඟින්ම වඩින්න ඕනේ.
සුදුසුකම් තියෙන කෙනා. නමුත් උන්වහන්සේ භික්ෂූන් වහන්සේලා පිණ්ඩපාතේ වැඩියට පස්සේ භික්ෂූන් වහන්සේලා පිණ්ඩ සිඟා වඩිනවා. සරියුත් මහරහතන් වහන්සේ සංඝයාගේ ආරාම ගානේ වඩිනවා. එයි සමහර වෙලාවට වේලෙන්න දාපු සිවුරු බිම වැටිලා තියෙන්න පුළුවන්. කුටිය ඇමදපු කොස්ස තැනක විසි කරලා දාන්න පුළුවන්. මිදුල ඇමදපු ඉදල ඔහේ නුසුදුසු විදිහට තියලා තියෙනවා වෙන්න පුළුවන්. නමුත් මේ ඔක්කොම සංඝලාභ. සියලු දෙනාම ආරාම වලින් බැහැරට ගියහම තීර්ථකයෝ එන්න පුළුවන්. තීර්ථකයෝ ඇවිල්ලා මෙවුව හොඳට විමසනවා. සිවුරු පිරිකර කොහොමද තියලා තියෙන්නේ? කුටි ඇමදලා පිරිසිදු කරලා තියෙනවද? මහ ජනතාව පූජා කරන මේ සංඝලාභ පිළිවෙලට තියලා තියෙනවද? ඒව බලාගෙන ගිහිල්ලා සමාජයට ගිහිල්ලා චෝදනා කරනවා. ශ්‍රමණ බවත් ගෞතමයන්ගේ ශ්‍රාවකයෝ මෙන්න මෙහෙමයි හැසිරෙන්නේ කියලා. ඒ චෝදනාව වෙන්න පටන් ගත්තොත් ඒක හොඳ නැත්තේ භාග්‍යතුන් වහන්සේට සහ ශාසනයට. ඒ හින්දා සරියුත් මහරහතන් වහන්සේ ඒ අවට කුටිවල ඒ සියල්ලම සම්පූර්ණ කරලා තමයි පිණ්ඩපාත වඩින්නේ. තමන් වහන්සේගේ කුටියේ ශිෂ්‍ය නමක් ඇමදලා දුන්නොත් සඳහන් කරනවා මහරහතන් වහන්සේ නැවතත් අමදිනවා කියලා. ඒ අර ශිෂ්‍ය භික්ෂුව ඇමදුවා හොඳ මදි හින්දා නෙමෙයි. තමන් වහන්සේගේ වත සම්පූර්ණ වෙන්න ඕනේ හින්දා. මෙවන් භික්ෂූන්ගෙන් මේ ශාසනයේ ලස්සනට පිරීලා තිබුණා. ඒ නිසයි සම්බුද්ධ ශාසනයේ ඒ තරම් ගරු ගම්භීරයි. ඉතින් ඒ හින්දා වත අත්‍යවශ්‍යම සාධකයක්. අවශ්‍යයි වත. එන්න සඳහන් කළා ගමට වඩින විට නොකිය වැඩියොත් වතක් යෙදුන කල නොකර හිටියොත් ආචාර්යයන් වහන්සේලා දඬුවම් කර්ම වලට ලක් කරන්න පුළුවන්. ආචාර්යවරු එහෙම කරනවා. නුසුදුසු වැඩ කරාම දඬුවම් කරනවා. වතුර කලගිඩි 100 ගෙනල්ලා මෙන්න මේ වාජන ටික පුරවන්න දඬුවමක් දෙනවා. අන්න ඒ වාගේ දඬුවම් තියෙනවා. අන්න ඒ නිසා දඬුවමට බයි තමන් අතින් එන්න තියෙන වැරද්ද වළක්වා ගන්න හැම වෙලාවෙම සිහියෙන් ඉන්නවා. දඬුවමට බය නිසා. ඊළඟට සඳහන් කළා ඊටාම ගරු කටයුතු ආචාර්යවරයෙක් ඉන්නකොට මේවත් මග හරින්න හිතෙන්නේ නැහැ කියලා. ආචාර්යවරයා ඊටාම ගරු කටයුතුයි. එහෙම තන වතපිලිවෙත අත්හරින්න හිතෙන්නේ වත සම්පූර්ණ කරන්නම හිතෙනවා. මග හැරියොත් දඬුවම් ලැබෙන බවත් දන්නවා. අන්න ඒ නිසා ඒ වත් කරන්න යෙදෙනවා. එහෙම යෙදෙනකොට මෝහය නැති වෙනවා කියලා පළමුවෙනි ක්‍රමය දක්වනවා. මේ වත් කරන්න යෙදෙනකොට මෝහය තමයි නැති වෙන්නේ. ඒක තමයි මෝහය නැති කරන පළවෙනි ක්‍රමය. මොකක්ද? ගරු කටයුතු භික්ෂුන් වහන්සේ නමක් ළඟ වාසය කිරීම. දෙවැනි ක්‍රමයේ සඳහන් කරනවා ආචාර්යයන් වහන්සේ කටපාඩම් ගන්නකොට හරියටම පාඩම් කරලා තිබුණොත් දැන් ගුරුවරයා ඊළඟට පාඩම් ගන්නවා. විනය පාඩම් කරන්න දීලා තියෙනවා. සූත්‍ර අභිධර්ම පාඩම් කරන්න දීලා තියෙනවා. ඒ තමයි සත්පුරුෂ ආචාර්යවරයාගේ හැටි. විශේෂයෙන් තමන්ගේ ශිෂ්‍යයෝ ඉන්නවා නම් ඒ ශිෂ්‍යයන්ට මොනවද ඉස්සරලාම උගන්වන්න කියන්නේ? විනය සූත්‍ර අභිධර්ම කියලා කාරණා තුනක් තියෙනවා. නමුත් සත්පුරුෂ වූ ආචාර්යවරයා ශිෂ්‍යයා ඉස්සරලාම හික්මෝන විනය තුල. විනය කියන්නේ තමන්ගේ සීලය. තමන්ගේ ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා මනාව සිල් ගුණ සම්පූර්ණ කරනවට ආචාර්යවරයා කැමතියි. මනාව විනය ගරු කරනවට ආචාර්යවරයා කැමතියි. එහෙම නැත්නම් ඉස්සරළම කාටද බැනුම් අහන්න වෙන්නේ? ආචාර්යවරයාට. අපේ භාග්‍යතුන් වහන්සේ ධම්මදායාද සූත්‍රයේ ওই කාරණාව මනාව පැහැදිලි කර. මහණෙනි මානිසා උපන් ආමිෂයට දායාද නොවෙන්න. මහණෙනි මානිසා උපන් ධර්මයට දායාද වෙන්න.
ආමිෂය හොයන්න එපා. ධර්මය හොයන්න. ආමිෂය අත්හරින්න. ධර්මයේ වැළඳ ගන්න. ඔබලා ධර්ම දායාද ප්‍රතිපදාව අත්හැරියොත් ඔබලා ආමිෂයට දායාද වුණොත් පස්සේ කාලේ මිනිස්සු මට බනිනවා. මහණෙනි යම් මවෙක් යම් පියෙක් තමන් නිසා මෙලවට උපන් දරුවන් යහපත් උනේ නැත්තම් ඉස්සරළම ලෝකයා බයින්නේ ඒ මව්පියන්ට. මහණෙනි ඔබලා ධර්මයට දායාද නොවි ඔබලා ආමිෂයට දායාද වුණොත් ශ්‍රමණ බවත් ගෞතමයන්ගේ ශ්‍රාවකයෝ මෙන්න මෙහෙමයි කියලා මටත් චෝදනා අහන්න වෙනවා. ඒ නිසා ධර්මයට මිස ආමිෂයට දායාද වෙන්න එපා කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. එහෙමනම් ඒ වගේම තමයි සත්පුරුෂ වූ ආචාර්යවරයා තමන්ගේ ශිෂ්‍යයන් ඉස්සරලාම විනය තුල හික්මවනවා. මොකද තමන්ට රකින්න තියෙන සිල්පද ගැන දන්නේ නැත්නම් තමන්ට කරන්න තියෙන වත්පිළිවෙත් ගැන දන්නේ නැත්නම් තමන්ට රකින්න තියෙන සිල්පද රැකෙන හැටිත් කැඩෙන හැටිත් දන්නේ නැත්නම් ඒ අය අතින් සිල් රැකෙන්නේ නෑ. මොකද සිල් රකින්න දන්නේ නැති හින්දා. හැබැයි සිල් රකින්න දන්නේ නැහැ කියන කාරණාව සිල් කැඩීමේ ආදීනවයට නිදහසට කරුණක් වෙන්නේ නැහැ. ඒ නිසා කල්යාණ මිත්‍ර වූ ආචාර්යවරයා මනාව විනය උගන්වනවා ඉස්සෙල්ලා. ඒ අතර සූත්‍ර අභිධර්මත් උගන්වනවා. එහෙනම් මෙතන සඳහන් කළා ආචාර්යයන් වහන්සේ කටපාඩම් ගන්නකොට හරියටම පාඩම් කරලා නොතිබුණොත් හරියටම උච්චාරණය නොකළොත් දඬුවම් ලැබෙන බව දන්න නිසා එය හරියටම කරන්න යෙදෙනකොට මෝහය නැති වෙනවා කියලා. මන්ට පැවරිච්ච කාරණාව හරියටම සම්පූර්ණ කරන්න ඕනේ කියලා කෙනෙක් කියදෙනවා නම් අන්න ඒක මෝහය නැතිවීමේ තවත් එක ක්‍රමයක් කියලා පැහැදිලි කළා. ඊළඟට පින්නතුනි සඳහන් කළා මේ ಉದ್ದೇಶය ගැන ප්‍රශ්න කරලා සැක දුරු කර ගන්නකොටත් තියෙන මෝහය නැති වෙලා යනවා කියලා. හතරවෙනි කාරණාවක් පැහැදිලි කළා. කාලෙන් කාලෙට ධර්ම ශ්‍රවණය කරන ස්ථානයට ගිහිල්ලා සකසලා ධර්මය අහනවා. බණ අහන තැනට ගිහිල්ලා මනාව බණ අහනවා. ඒ නිසා අර්ථය ප්‍රකට වෙනවා. බණ ඇහිීම පිළිබඳව අර්ථය මනාව ප්‍රකට වෙනවා. ඒ නිසා ඒ සම්බන්ධයෙන් තියෙන මෝහය ප්‍රහීන වෙනවා. කාලෙන් කාලෙට ගිහිල්ලා හොඳට බණ අහනවා. ඒ බණ අහලා කරුණු කාරණා පිළිබඳව හොඳ අවබෝධයක් ලබනවා. හැබැයි මෙතන කියන්නේ මනාව බණ අහනවා කියන කාරණාවයි. එතකොට මනාව බණ අහනවා කියලා කිව්වේ අපි සාකච්ඡා කරලා තියෙනවා කරුණු පහක් යටතේ බණ අහනවා කියලා. ඒකටයි මනාව බණ අහනවා කියලා කිව්වේ. සුතා, දතා, වචසා පරිචිතා, මනසානුපෙක්ඛිතා, දිට්ඨියා සුප්පටිවිද්දා. මෙන්න මේ වාගේ ආකාර පහක් යටතේ බණ අහනවා. මේ ආකාර යටතේ බණ අහනකොට මනාව ක්‍රමක්‍රමයෙන් තමන් තුළ තියෙන මෝහය ප්‍රහීණය වෙන එක ක්‍රමයක් කියලා සඳහන් කරලා තියෙනවා. ඊළඟට පස්වෙනි කාරණාව මෝහය යටපත් කරන කරුණු පහක් තමයි පැහැදිලි කළේ. පස්වෙනි කාරණාව තමයි කල යුත්ත නොකල යුත්ත මේ වගේ තැනක මේ වගේ දෙයක් කළ යුතුයි. මේ වගේ තැනක මේ වගේ දෙයක් නොකළ යුතුයි කියලා ස්ථාන අස්ථාන පිළිබඳව දක්ෂයෙක් වෙනකොට ඒ සම්බන්ධයෙන් තියෙන මෝහය ටික ටික නැති වෙනවා. කල යුත්ත නොකල යුත්ත තන නොතන පිළිබඳව මනා අවබෝධයක් ඇති වෙනකොට ඒ පිළිබඳව හසල දැනුමක් ලැබෙනකොට ඒ සම්බන්ධයෙන් තියෙන මෝහය නැතුව යනවා කියලා සඳහන් කරනවා. මෙන්න මේ ටික දැනගත්ත කල්යාණ මිත්‍රයෙක් ළඟ ඉන්නවා නම් මේ ටික කියලා දෙන කල්යාණ මිත්‍රයෙක් ළඟ ඉන්නවා නම් අන්‍යයන්ගේ යහපත පිණිස හැම වෙලාවෙම අවවාද අනුශාසනා කරන කල්යාණ මිත්‍රයෙක් ළඟ ඉන්නවා නම් ඒක ඊටාම වටිනවා කියලා සඳහන් කරනවා. මේ විදිහට ආකාර පහක් යටතේ
මෝහය නැති කරගන්න නම් උතුම් කල්යාණ මිත්‍රයෙක් ළඟ ඉන්න ඕනේ කියන කාරණාව විශේෂයෙන් පැහැදිලි කරලා තියෙනවා. මෙන්න මේ ආකාරයෙන් මෝහය දුරු කරගන්න ක්‍රම පහක් එහෙනම් සඳහන් කරලා තියෙනවා. එහෙනම් දැන් ඡන්දය දුරු කරගන්න ක්‍රමය, ද්වේෂය දුරු කරගන්න ක්‍රමය, මෝහය දුරු කරගන්න ක්‍රමය. අපි කාරණා ගණනාවක් ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කළා. භාවනා අරමුණේ ඉන්නකොට ඡන්ද ද්වේෂ මෝහ එන්නේ නැත්තම් ඒ අරමුණේම යන්න පුළුවන්. අරමුණ තුල ඉන්නකොට ඡන්දය ද්වේෂය මෝහය ඇති වුණොත් අරමුණෙන් බැහැරට ගිහිල්ලා ඊළඟ කාරණාව මෙනෙහි කරන්නේ කොහොමද කියන කාරණාව සාමාන්‍ය ප්‍රමාණය කෙටියෙන් සාකච්ඡා කරන්න යෙදුණා. මේ සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ ලබලා දෙන උපදෙස් වලින් තාමත් මේ පළවෙනි උපදේශය තමයි අපි සාකච්ඡා කරමින් යන්නේ. එන විතක්ක සන්තාන සූත්‍රයේ කරුණු පහක්ම භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරනවා. ඊළඟට පින්නතුනි මෝහය නැති කරන ක්‍රම පහ ආපහු ආවර්ජනය කළොත් ගරු කටයුතු භික්ෂුන් වහන්සේ නමක් ළඟ වාසය කිරීම, පාඩම් කිරීම හා පාඩම් දීම, උගත් දේ නැවත නැවත මෙනෙහි කිරීම, ඒ වගේම ප්‍රශ්න අහලා ඒ දේ විසඳා ගැනීම, කාලෙන් කාලෙට සකසලා ගෞරවපූර්වකව ධර්ම ශ්‍රවණය කිරීම, ස්ථාන අස්ථාන පිළිබඳව මනා අවබෝධය, මෙන්න මේ කාරණා පහ යටදී මෙන්න මේ මෝහය නැති කරගන්න පුළුවන් කියලා සඳහන් කළා. ඊට අමතරව සඳහන් කරනවා පින්නතුනි 38ක් වූ අරමුණු මූලික කරගෙන අරමුණු ප්‍රහීන වෙනවා. මේ 38ක් වූ අරමුණු මූලික කරගෙන තමන්ගේ අරමුණු ප්‍රහීන වෙනවා. මොන අරමුණුද ප්‍රහීන වෙන්නේ? කෙලෙස් සහිත අරමුණු. කර්මස්ථාන 38ක් ගැනනේ කිව්වේ. මෙන්න මේ ඡන්දයයි, ද්වේෂයයි, මෝහයයි කියන ප්‍රබල අකුසල් මේ කර්මස්ථාන 38 වඩනකොට කොහොමද ප්‍රහීණය වෙනවා? ඕනෑම අකුසල චිත්තයක් කුමන කුසල චිත්තයක් මෙනෙහි කළත් නැති කරන්න පුළුවන්. ඕනෑම අකුසලයක් නැති කරන්න පුළුවන් කුසල් සිතක් මෙනෙහි කරලා. නමුත් සඳහන් කරනවා මේ දක්වපු කරුණු අපි මේ සාකච්ඡා කරපු කරුණු ටික රාගය නැති කරන්න, ද්වේෂය නැති කරන්න, මෝහය නැති කරන්න දක්වපු කරුණු ටික ගැනයි ඒ කියන්නේ. කෙලින්ම රාගයට, ද්වේෂයට, මෝහයට ප්‍රතිවිරුද්ධ වෙන නිසා මෙහෙම දක්වලා තියෙනවා. ওই කරුණු ටික කෙලින්ම රාගයට, ද්වේෂයට, මෝහයට විරුද්ධයි. ඍජුවම විරුද්ධයි. මේ 38ක් කරුණු වල වක්‍රව විරුද්ධ වෙන ක්‍රමයක් තියෙන්න පුළුවන්. නමුත් මේ කාරණා ටික ඍජුවම විරුද්ධයි මේ අකුසල ධර්මයන්ට. සඳහන් කරනවා කොහොමද? යම් ගින්නක් ඇවුලුණු තැනකට ඒ ගින්න නිමන්න අපිට හුඟක් දේවල් කරන්න පුළුවන්. ගිනි ගොඩට පස් දාන්න පුළුවන්. එතකොටත් ගින්න නිවෙනවා. ඊළඟට සඳහන් කළා එම ගින්න නැතිකරන්න තෙත දර වාගේ දේවල් දාන්න පුළුවන්. බේලුණු දර ඇවිලෙනවා. තෙත දර දාන්න පුළුවන් ගින්න නිවෙන්න. එතකොට ගින්න බාල වෙලා නිමිලා යනවා ටික ටික. අමු අතු ගොඩක් කඩලා දැම්මොත් ඒ ගින්න නිමෙනවා. නමුත් පින්නතුනි පස් ගොඩකට යට කළත් යම් ප්‍රමාණයක් යටින් පැතිරලා යන්න තියෙන ඉඩක් සමහර වෙලාවට තියෙනවා. අමු දැව කඳන් දැම්මත් සමහර තද ගින්නක් තිබ්බ තැනක රත් වෙලා අමු පොටේ ගිනි ගන්නත් පුළුවන්. තෙත අතු දැම්මත් ඒ අතු රත් වෙලා එව්වත් වේලිලා ගිනි ගන්න පුළුවන්. නමුත් ඒ දේවල් වලින් ගින්න නිමන්නත් පුළුවන්. හැබැයි ඒ සියල්ලටම වඩා හොඳයි ජලයේ වැක්කිරු. අය පැතිරෙන ප්‍රමාණයක් ඇත්තෙම නැහැ. ජලයේ වැක්කිරුවාම එතනම එහෙම්මම නිමිලම යනවා. අන්න ඒ නිසා සඳහන් කරනවා අපි මේ සාකච්ඡා කරපු කරුණු ටික ඡන්දයයි, ද්වේෂයයි, මෝහයයි නැතිකරන්න හරියට මේ ගින්න නිමන්න ජලය පාවිච්චි කළා වගේ ඍජුවම අකුසල ධර්මයන් නැතිකරන්න පුළුවන් කාරණා ටිකයි මේ දක්වලා තියෙන්නේ කියලා. ජලය කෙලින්ම ගින්නට විරුද්ධයි.
අන්න ඒ නිසා ජලයෙන් නිමුවහම මනාකොට නිමුණා වෙනවා. එහෙනම් මේ කාරණා වලින් පිළියම් කරාම මේ රාග දේශ මොහ මනාවම නැති කරගන්න හරි පහසුවක් ලැබෙනවා කියන කාරණාවයි දක්වන්නේ. එහෙමනම් සඳහන් කරනවා මොන කුසල අරමුණ මෙනෙහි කෙරුවත් අකුසලයේ මඩින්න පුළුවන්. කුසල අරමුණු කෝක මෙනෙහි කරත් අකුසලයේ මඩින්න පුළුවන්. නමුත් ඍජුවම මඩින්න පුළුවන් අවස්ථා අඩුයි. වෙහෙසිලා මඩින්න පුළුවන්. ඒ නිසායි සඳහන් කළේ රාගයට අසුභය සහ අනිත්‍ය භාවනාවයි. සත්වයේ කෙරෙහි රාගය ඇති වුණොත් අසුභය වඩනවා. වස්තුවක් පිළිබඳව සංස්කාරයක් කෙරෙහි අසුභය ඇති වුණොත් අනිත්‍ය වඩනවා. ද්වේෂයට මෛත්‍රිය සහ ධාතු මනසිකාරය. සත්වයේ කෙරෙහි ද්වේෂය ඇති වුණොත් මෛත්‍රී කරනවා. සංස්කාරයක් කෙරෙහි ද්වේෂය ඇති වුණොත් ධාතු මනසිකාරය. මෝහයට උපනිශ්‍රේ ධර්ම පහයි. මෙන්න මේ අකුසල් වලට කෙලින්ම විරුද්ධ නිසා මෙහෙම දැක්වා කියලා සඳහන් කරලා තියෙනවා. මේ කාරණා ටික අකුසලයට කෙලින්ම විරුද්ධයි. ඒ නිසායි මේ විදිහට දැක්වේ කියන කාරණා වට කතාවේ පැහැදිලි කරනවා. එතකොට අපි මේ සාකච්ඡා කරගෙන යන්නේ තවමත් පළවෙනි කාරණාවමයි කියලා මුලින් සිහිපත් කළා. අට කතාවේ අන්තර්ගත කරුණු විශේෂයෙන් සාකච්ඡා කරපු නිසා සූත්‍රයට වඩා බොහෝ කරුණු අපිට සාකච්ඡා කරන්න ලැබෙනවා. හැබැයි සමහර වචන සමහර කරුණු සූත්‍රයක් කියවනවට වඩා ටිකක් ගැඹුරු බව වැටහෙන්න පුළුවන්. ඒ වුණාට මේ කාරණාව උවමනාවෙන් දෙතුන් පාරක් අහනකොට අපිට මේ කාරණාව අපේ අත්දැකීමුත් එක්ක හොඳටම ගැළපිලා හොඳටම වැටහෙනවා. ඒක මනාව දේශනාවක් අහනකොට ස්වභාවය. පළවෙනි වතාවේ දේශනාවක් ඇහුවහම ටිකයි තේරෙන්නේ. දෙවෙනි වතාවෙත් මේ දේශනාව අහනකොට තවත් ටිකක් තේරෙනවා. තුන්වෙනි හතරවෙනි වාගේ වතාවක මේ දේශනාවම ඇහුවොත් සමහර කාරණා වැටහෙනකොට හිතෙනවා මුලින් මේ කරුණු මේ දේශනාව තුළ කියුනේ නැද්ද කියලා. නමුත් මුලිනුත් කියවිලා තියෙනවා. මොකද අපි අහන්නේ සමහරලාට පටිගත කරපු දේශනාවක්. ඒ දේශනාව අපි 10 පාරක් ඇහුවොත් ඒ දේශනාව ඒකම තමයි. නමුත් අහන වාර ප්‍රමාණය වැඩි වෙනකොට අපේ වැටහීමේ සහ අවබෝධයේ ප්‍රමාණයත් වැඩි වෙන නිසායි එහෙම හිතෙන්නේ. එහෙම නැත්නම් මේක අහලා තියෙන කරුණක් නම් මෙතන තියෙන්නේ ඊටාම සුළු කරුණක්. මෙතන තියෙන්නේ හරි පැහැදිලි සහ ලේසි කරුණක්. නමුත් සමහරලාට මුලින්ම අහනවා නම් ඒකයි ගැඹුරයි වගේ දැනෙනවා. දෙතුන් පාර අහනකොට මේක හරිම සරලයි නේද කියලා හිතෙනවා. එහෙනම් භාග්‍යතුන් වහන්සේ මේ සංසාරයෙන් එතර වෙන්න බලාපොරොත්තු වෙන සත්‍යයට මේ භාවනාව කියන කුසල කර්මය හුඟක් වටින බව දේශනා කළා. නමුත් භාවනාව කියලා කියන්නේ නිවන් දකින්න තියෙන එකම හේතුව නම් නෙමෙයි. නිවන් දකින්න තියෙන හේතු ගණනාවක් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරලා තියෙනවා. ඒ කරුණුත් මේ චක්කුම් උදපාදි වැඩසටහනේම අපි කලින් සාකච්ඡා කරලා තියෙනවා. පුණ්‍ය කර්මයන් අතර භාවනාව ඊටම ඉහළයි. එහෙම සඳහන් කළේ මේ සත්‍ය සංසාරයෙන් එතරට ගෙනියන්න මනා වූ හික්මීමක් මනා වූ නිමීමක් සත්‍යය තුළ තිබිය යුතුමයි. ආන්ගේ හික්මීමයි නිමීමයි ඇති කරනකොට ඒක ක්‍රමානුකූලව අනුපූර්ව ප්‍රතිපදාවක් යටතේ ඇති කරන්න ඕනේ. එහෙමනම් කායික සංවරය සහ වාචසික සංවරය සීලය තුලින් ඇති කරනවා. මානසික සංවරය ඇති කරන්නේ භාවනාව තුලින්. අපි කයත් සංවර කරගෙන වචනයත් සංවර කරගෙන මනාව සිල්වත් වගේ හිටියට අපේ හිත ඇතුලින් බොහෝසේ කුණු වෙලා අභ්‍යන්තරයෙන් කුණු වෙලා කියලා සඳහන් කළේ. කෙලෙස් වලින් පිරීලා රාගයත් ඇති වෙනවා, ද්වේෂයත් ඇති වෙනවා,
මෝහයක් ඇති වෙනවා. නමුත් කයින් ක්‍රියාත්මක වෙන්නේ වචනයෙන් ක්‍රියාත්මක වෙන්නේ බාහිර ඉන්ද්‍රියන් දෙකම සීලයෙන් මනාව හික්මවලා තියෙනවා. සීලෙන් හික්මවපු නිසා ඉන්ද්‍රියන්ගෙන් වෙන්න තියෙන අකුසල කර්මයන් සිද්ධ වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ ওই කාරණාව ධම්මපද පාළියේ තව තැනක පැහැදිලි කළා. ධම්මපද පාළියේ මේ කාරණාව පැහැදිලි කරනකොට භාග්‍යවතුන් වහන්සේ විශේෂයෙන් දේශනා කරනවා යම් කෙනෙක් සීලය තුල හික්මිලා නම් සීලය තුල සංවර වෙලා නම් කවදාවත් අකුසලයට යන්නේ නැහැ. නමුත් සීලය තුල සංවර නැත්තම් සීලය තුල හික්මිලා නැත්තම් ඒ අය අකුසල් කරන එක නවත්තන්නත් බැහැ. එහෙනම් මේ සීල සංවරය තුල කයයි වචනයයි මනාව හික්මවනවා සීලය තුල. නමුත් හිත සංවර කරගත්තේ නැත්තම් ඒ සීලේ මනා සම්පූර්ණ බවක් නැහැ. හිත සංවර කරන්න පුළුවන්කම තියෙන්නේ භාවනාව තුළින්. සමාධිය ඇති කරගන්න පුළුවන්කම තියෙන්නේ භාවනාව තුළින්. සිහිය පිහිටවා ගන්න පුළුවන්කම තියෙන්නේ භාවනාව තුළින්. යම් කෙනෙක් මනා සිහියෙන් කටයුතු කරනවා නම් එදිනෙදා ජීවිතය තුළ ඔහුට විමුක්තියත් බොහෝම ළඟයි. එක භික්ෂුන් වහන්සේ නමක් අපවත් වෙන්න ආසන්නයි. උන්වහන්සේ රහතන් වහන්සේ නමක් කියලා තමයි හැමෝම හිතාගෙන ඉන්නේ. බොහොම අසාධ්‍යයි පිරිනිවන් පාන්න ළඟයි කියලා තමයි මිනිස්සු දන්නේ. මිනිස්සු සතපුම් ගණන් පේලි හැදිලා උන්වහන්සේ වැඳ ගන්නේ. ආරාමේ ඉන්න භික්ෂුන් වහන්සේලා ඒක දැකලා ඒ වයසක ස්වාමින් වහන්සේ ළඟට ගිහිල්ලා කියනවා ස්වාමීනි රහතන් වහන්සේ නමක් පිරිනිවන් පාන්න ලෑස්ති වෙනවා කියලා. මිනිස්සු සතපුම් ගණන් පොලි මේනවා වැඳ ගන්න. ඔබ වහන්සේ ගාව එහෙම ලබාපු උතුම් ඵලයක් මොකවත් තියනවද කියලා ඇහුවා. නෑ කිව්වා. මම රහත් වෙලා නෑ. එහෙම ඵලයක් නෑ. මහණෙනි මගේ එහෙම රහත් වෙන්න බලාපොරොත්තුවක් තිබෙත් නෑ. මේන් සමුවර්ගන සුගතියක උප්පත්තිය ලැබලා පිරිනිවන් පාන එක මගේ බලාපොරොත්තුවයි. නමුත් දැන් හරි ප්‍රශ්නයක් මිනිස්සු ඔක්කොම ඉන්නේ රහතන් වහන්සේ නමක් බලන්න. මොකද ස්වාමීනි දැන් කරන්නේ කියලා කිව්වා. එහෙනම් ආයස්මතුනි මම මේ යහන මත ඉඳවන්න කියලා කිව්වා. නැගිටින්නවත් බාරු නෑ දැන්. උන්වහන්සේ නැගිටවල ඉඳෙව්වා. එහෙමනම් දොර වහගෙන යන්න කියලා කිව්වා. උන්වහන්සේ දොර වහලා එළියට එනකොටම ආයස්මතුනි කියලා ආයෙ කතා කළා. උන්වහන්සේ ආයෙ ඇතුළට ගියා. දැන් හරි. දැන් මහජනයා ඇවිල්ලා බලාපොරොත්තුවක් තිබ්බනම් අහවල් කෙනෙකුට වදිනවා කියලා එසේ වැඳගත්තාවි කියලා කිව්වා. කොච්චර වෙලාවද ගත වුනේ? දොර වහලා යන්න කිව්වා. එළියට යනකොට එන්න කිව්වා. ස්වාමීනි ආශ්චර්යයි. ස්වාමීනි පුදුමයි. ඔබ වහන්සේ මේ තරම් දුෂ්කරයක් ওই තරම් ඉක්මනට කලේ කොහොමද කියලා කිව්වා. ආන්ගේ වෙලාවේ සඳහන් කළා ආශ්වතුනි රහත් වුණා කියන එක මට ඒ තරම් දුෂ්කරයක් නෙමෙයි. මට ඒක කරගන්න තිබුණා. නමුත් මගේ වෙන බලාපොරොත්තුවක් නිසා මං එතෙන්ට නොයා හිටියා. ඒක දුෂ්කර වැඩක් නෙමෙයි. නමුත් මම මහ දුෂ්කරයක් කරලා තියෙනවා. මොකද්ද කියලා ඇහුවා. මහාන වෙච්ච දවසේ ඉඳලා අද මේ මොහොත වෙනකම්ම සිහියෙන් ප්‍රඥාවෙන් තොරව කරපු එකම වැඩක්වත් මගේ ජීවිතේ නෑ. ඒක තමයි මම කරපු දුෂ්කරය කියලා සඳහන් කළා. නමුත් ඒ තරම් මනා වූ සිහි කල්පනාව ඇතුව මනා සතිපට්ඨානයකින් යුක්තව තමන්ගේ කටයුතු සම්පූර්ණ කරගත්ත නිසා උන්වහන්සේගේ අවසාන බලාපොරොත්තුව අර වගේ සුළු මොහොතින් මුදුන්පත් කරන්න පුළුවන් වුණා. එනම් මනා සිහිය ඇති කරගන්න නම් හිතේ සංවරය
හරි වටිනවා. චිත්ත සමාධිය හැම කුසල කර්මයකටම මුල් වෙනවා. හැම කුසල කර්මයක්ම මහත් වූ කුසල් බවට පත් කරන්න චිත්ත සමාධියේ පුදුම උපකාරයක් කරනවා. එහෙම නැති වුණොත් අපි පින්කම් හුඟක් කරලා තියෙනවා. නමුත් මහත්ඵල වෙනකම් කරන්න තවම හරියට ශක්තිය තිබිලා නැහැ. සමහර පින්කම් අසංකාරිකයි, සමහර පින්කම් සසංකාරිකයි. ඒ සසංකාරිකයි කියලා කියන්නේ අනුන්ගේ මෙහෙයවීමක් තුලින් කරන පින්කම්. මෙන්න මෙහෙම කරන්න කියලා කියහම කරනවා. සසංකාරිකයි කියලා කිව්වේ ඒකයි. අසංකාරිකයි කියලා කිව්වේ අනුන්ගේ මෙහෙයවීමක් නැතුව තමන්ම හිතලා කරනවා. එහෙමනම් ප්‍රඥාව පිළිබඳව සඳහන් කරනකොටත් කියනවා සුතමේ ඥාන, චින්තාමේ ඥාන, භාවනාමේ ඥාන කියලා කාරණා තුනක්. එමෙතන සුතමේ ප්‍රඥා, චින්තාමේ ප්‍රඥා, භාවනාමේ ප්‍රඥා කාරණා තුනක් තියෙනවා. එතකොට සුතමේ ඥාන කියලා කිව්වේ අහලා ඉගෙන ගන්නවට. චින්තාමේ ඥාන කියලා කිව්වේ හිතලා කරනවට. භාවනාමේ ඥාන කියලා කිව්වේ ගුණය වඩලා දියුණු කරනවට. හිත දියුණු කරනවට. භාවනාමේ ඥාන. මම සඳහන් කළා පින්කම් කරනකොට අසංකාරිකයි සසංකාරිකයි ආකාර දෙකයි කියලා. අසංකාරිකව කරන කුසල් වල බලය බොහොම වැඩි. සසංකාරික වුණත් අසංකාරික ඵල විපාක ලබන්න පින් කරන්න පුළුවන්කම තියෙන බව සමහර උදාහරණ වලින් පැහැදිලි වෙනවා. නමුත් පින්තුනි යම් පින්කමක් Taman අහලා දැනගෙන කරනවා ඊළඟට ඒකට කරුණු ගොඩක් Taman හිතලා කරනවා. මම සඳහන් කළා හිතේ සංවරය නැති තැන ඔය එකක්වත් එච්චර බලවත් කරන්න බෑ කියලා. සමහර වෙලාවට වයසේ මෙච්චර කාලයක් ජීවිතේ ගෙවිලා තිබුණත් තාමත් මනාව සිහිය පිහිටවාගෙන අපිට নমස්කාරයවත් කියන්න බැරි වෙන්න පුළුවන්. নমස්කාරය කියනකොටත් හිත බුදු ගුණය තුල තැම්පත් නොවි පිටට යන අවස්ථා කොච්චර තියෙනවද? ඉතිපිසෝ භගවා අරහං කියනකොට පටන් ගත්ත තැන ඉඳලා නවාරහාදී ගුණය කියනකොට කීපාරක් හිත එළියට යනවද? එhmenan පැයකමාරක් බුදුන් වැඳලා ඉවර වෙනකොට වන්දනාව තුළ කොච්චරද බහැරට ගියපු අවස්ථා කොච්චරද? නමුත් පටන් ගත්ත තැන ඉඳලා අවසානයේ දක්වා ශ්‍රද්ධාවෙන් හිත පිහිටවාගෙනම වන්දනාව කළා නම් අවුරුදු 100ක් අර විදිහට වෙනපු වන්දනාවකට වඩා අර වන්දනාව හරි ප්‍රබලයි. එහෙනම් හිතේ සංවරය නැති තැන අපි කරන හැම කුසලයකම නියම සාර්ථක ප්‍රතිඵලයක් දකින්න අපිට පුළුවන්කමක් නැහැ. එහෙනම් සිහිය ප්‍රඥාව උපදවා ගන්න වීරිය වඩන එක ඊටාම වටින කුසලයක් බවට පත් වෙන්නේ ඒක නිසා. ඒ නිසා අපි හැම වෙලාවෙම දැන් මේ භාවනාව භාවනාව වඩන්න සූදානම් වෙනකොට උත්සාහවන්ත වෙනකොට අපි හැම වෙලාවෙම දියුණු කරගatiya යුතු දෙයක් තමයි එදිනෙදා කරන හැම කටයුත්තක්ම සිහියෙන් ප්‍රඥාවෙන් කරන්න. මිදුලාම දින එක වේවා, රෙදි ටික සෝදන එක වේවා, උයන පිහින් එක වේවා. ඒක බොහොම මිහිරි කාර්යයක් බවට පත් වෙනවා ඒ කටයුත්තට වෙනස් වෙනකොට ඒක පිළිබඳව විතරක් හිතනකොට. මිදුලාම දිනකොට ඒ ගැනම හිතනවා. රොඩු ටික අරන් දානකොට ඒකම හිතනවා. පොල් ටික ගානකොට ඒකම හිතනවා. පොල් ටික මිරිකනකොට ඒකම හිතනවා. 3-5 එකතු කරනකොට ඒකම හිතනවා. ලිප මත තියෙනකොට ඒකම හිතනවා. ඕක පුරුදු වෙච්චාම හරි විනෝදයක්. ඒ තුල සිහිය පිහිටවන්න හිත තැම්පත් කරගන්න පුදුම ශක්තියක් තියෙනවා. ඒ නිසා වීරිය වැඩි යුතුයි. ඉස්සරලා අපි කරන හැම කටයුත්තක්ම සිහිය කරන්න. කර්මස්ථාන 38ක් ගැන කතා කරනකොට එකක් මෛත්‍රී කර්මස්ථානය. අපි මෛත්‍රී භාවනාව කරන්න හුඟ අය කැමතියි. නමුත් පින්නතනේ
වාඩි වෙච්ච ගමන් මෛත්‍රී කර්මස්ථානයේ දියුණු කරන්න කෙනෙක් ලෑස්ති වෙනවා නම් ඒක ලේසියෙන් කරන්න හරි අමාරුයි. ඒක ලේසි නෑ කරන වැඩි. එහෙමනම් වාඩි වෙලා කරන කටයුත්තට කලින් අපි කළ යුතු තවත් කටයුතු ගොඩක් තියෙනවා. ඒ කටයුතු ටික නිමා කරලා ඇවිල්ලා තමයි වාඩි වුණොත් බොහොම ඉක්මන්. හැබැයි ඒ ටික නොකර ඇවිල්ලා වාඩි වුණොත් ඒකේ තරම් සාර්ථක නෑ. ඒතකොට මොනවද මේ කලින් කරන්න තියෙන දේවල්? මෛත්‍රිය වඩනවා නම් වචනයෙන් කරන අකුසල් වලින් සම්පූර්ණ වළකින්න වෙනවා. ඊළඟට කෙනෙක් ගැන කතා කරනකොට ඉන්න තැන යම්සේ කතා කරනවාද නැති විටත් එසේම කතා කළ යුතුයි. මොකද ඉන්න තැන බොහෝම ලෙන්ගතුකමින් අපේ අයියා, අපේ මල්ලි, අපේ හාමුදුරුවෝ එහෙම කතා කරනවා. ගියාට පස්සේ අපේ කෑල්ලත්, අයියා කෑල්ලත්, මල්ලි ටිකත් මොකවත් නැහැ නම කියලා කතා කරනවා. ඔය දෙක අතරේ ලොකු වෙනසක් තියෙනවා අපිට පේන්නේ නැති වුණාට. එතකොට ළඟ ඉන්නකොට එක චරිතයක්, එක විදිහක්, නැතිකොට තව විදිහක්. ඒක මෛත්‍රිය නෙමෙයි. මෛත්‍රිය වඩන්න බලාපොරොත්තුවක් තියෙනවා නම් ඇතිතනත් නැතිතනත් ඒ ආදර ගෞරවය එසේම වෙන්න ඕනේ. ඒක අනුන් නිසාම නෙමෙයි, ඒක මගේ යහපතින්ද. ආන් ඒ වාගේ කරුණු සාමාන්‍ය ජීවිතේ ප්‍රගුණ කරගෙන ඇවිල්ලා අන්තිමට වාඩි වුණොත් කාරණාව හරි පහසුයි. එහෙම නැත්නම් වාඩි වෙලා මොනවා හරි මෙනෙහි කෙරුවා මිසක් අපිට වෙච්ච දෙයක් නැතුව යනවා. ආන්ගේ හින්දා මේ කොයි භාවනාවට ගිය මනාව සිහියෙන් එළඹෙන එක හරි වටින නිසා එදිනෙදා හැම කටයුත්තක්ම සිහියෙන් කළ යුතු වෙනවා. ඊළඟට මම සඳහන් කළා සුතමේ ඥාන කියලා කොටසක් තියෙනවා. චින්තාමේ ඥාන කියලා තව කොටසක් තියෙනවා. අහලා ඉගෙන ගන්නවා. ඊළඟට තමන් හිතලා හුඟක් දේවල් කරන්න තියෙනවා. තමන්ම හිතලා කරනවා. චින්තාමේ ඥාන. බුද්ධාන්තරයක ලැබිච්ච මනුස්ස ජීවිතය වරප්‍රසාද වලින් පිරිච්ච ජීවිතය. මිනිස්සු හරියට වරප්‍රසාද හොයන කාලය. වරප්‍රසාද වලට මිනිස්සු හරි කැමතියි. නමුත් හොයා යන වරප්‍රසාද වලට වඩා බුද්ධාන්තරයක ලැබිච්ච උතුම් මනුස්ස ජීවිතයේ වරප්‍රසාද වලින් පිරීලා තියෙනවා. හැබැයි ඒක මිනිස්සු හුඟක් දන්නේ නැහැ මේක වරප්‍රසාද පිරුණ කාලයක් කියලා. ආන් ඒ නිසා එයින් හිත හිතා ජීවිතයට කුසල් පුරව ගන්න අවස්ථා නම් සීමාවක් නැහැ. එදිනෙදා අපි කරන බොහෝ කටයුතු ප්‍රතිපත්ති පූජාවක් බවට පත් කරගන්න එතකොට පුළුවන්. ඒ වාගේ කරුණු තුලත් සිහිය පිහිටවහම මනාව භාවනාවට හොඳ රුකුලක් එකෙන් ලැබෙනවා. හිත හිතා කරන කටයුතු ප්‍රතිපත්ති පූජාවක් කර හැකි කියලා කියහම සමහර වෙලාවට අපිට අද බුදුන් වඳින්න යන්න සිද්ධ වෙනවා. පන්සලට යන්න සිද්ධ වෙනවා. විහාරයට යන්න සිද්ධ වෙනවා. දානෙ ටික අරගෙන යන්න සිද්ධ වෙනවා. එහෙම ගියහම බුද්ධ පූජාව කරන්නත් වෙනවා. ඊයේ හුඟක් රැ වෙලා ගෙදර ඇවිල්ලා තියෙනවා. සමහර වෙලාවට නාගන්නෙත් නැතුව නිදාගෙන තියෙනවා. උදේ දානෙ ගෙනහිල්ලා බුද්ධ පූජාව කරන්න යන්නත් ඕනේ. යමෙක් හිතනවා නම් මං දානෙ ටිකත් අරගෙන බුදුහාමුදුරුවෝ ගාවටත් යන්න ඕනේ. නමුත් ඊයේ ඉඳලා තාම නාලා නැහැ. මම බුද්ධ පූජාව අරගෙන යන්න ඕනේ නිසා පාන්දර සීතලේ වුණත් කමක් නැහැ නානවා. මොකටද නාන්නේ? බුද්ධ පූජාව කරන්න යන්න වෙන නිසා. එතකොට කවුරු ගාවට යන්න වෙන නිසාද? නාලා තියෙන්නේ බුදුරජාණන් වහන්සේ ගාවට යන්න ඕන නිසා. නැත්තම් හැන්දෑ වෙලා නාගන්නකන් ඉන්න තිබ්බා. ඒක බුදුරජාණන් වහන්සේ ගාවට යන්න කියලා අරමුණු කරාම ඒකේ විශේෂ කුසලයක් ලැබෙනවා. මම පිරිසිදු වුණෙත් බුදුරජාණන් වහන්සේ ගාවට. රැවුල කපාගත්තෙත් බුදුරජාණන් වහන්සේ ගාවට යන්න. කොණ්ඩේ කපාගත්තෙත් බුදුරජාණන් වහන්සේ ගාවට යන්න.
ඇඳුම් සෝදගත්තෙත් නැත්නම් සෝදපු ඇඳුම් ඇඳගත්තෙත් බුදුරජාණන් වහන්සේ ගාවට යන්න. ඒකවල මේ දේවල් කරන්නේ බුද්ධ පූජාවට යන්න නිසා. නැත්තම් කරන්න ඕනේ නැහැ. තව ටිකක් ඉන්න පුළුවන්. එහෙම හිතහම ඔය හැම දෙයක්ම බුදුරජාණන් වහන්සේ නිසායි කරලා තියෙන්නේ. ඒ වගේ කාරණා වලින් ඒකයි මම කිව්වේ සුතමය පැත්තෙන් චින්තාමය පැත්තෙන් අපිට කුසල් පුරවා ගන්න තියෙන අවස්ථා ඔය විදියට හිතලා තවත් ගොඩක් දේවල් සිද්ධ කරන්න පුළුවන්. සමහර කෙනෙක් හරි කැමති නියපොතු වවාගෙන ඉන්න. මේ කාරණා සමහරලාට භාවනාවටත් හානි කරන දේවල් වෙනවා. ඒ හින්දා දැනගෙන කටයුතු කරනකොට ඒක නොහිතපු පැත්තකින් අපි බලාපොරොත්තු වෙන තැනට ලොකු ලාභයක් වෙනවා. නියපොතු හුඟක් දිග වෙච්චහම සමහරලාට හරියට මල් වට්ටියක්වත් හදාගන්න බෑ. මගේ නියපොත්තම වෙදිලා මල ඉරෙනවා. මල තැලෙනවා. ඒක තනක් සිවුම් විදිහට පොඩි වෙනවා. එහෙම තියෙන කෙනෙක් නියපොතු ටික කපන්න පුළුවන්. ඒ බුද්ධ පූජාව සකස් කර ගැනීම උදෙසා කැමැති වුණත් ඒ ටික අස් කරලා තියෙනවා. නමුත් ඒක අස් කරපු එකේ සිතුවිල්ලත් එක්ක හම්බ වෙන ලාභය සමහරට ආත්ම ගානකට විපාක දෙනවා. මේ විදිහට චින්තාමය පැත්තෙන් අපිට හුඟා දියුණු වෙන්න පුළුවන්. ඒ සියුම් පැත්තවත් හිතලා දියුණු වෙනකොට භාවනාවෙන් පැත්තේ දියුණුවට ලබන්නේ බොහොම ලොකු පහසුවක්, ලොකු රුකුලක්, ලොකු උදව්වක් තියෙනවා. ඒ නිසායි සෝතමේ ප්‍රඥා, චින්තාමේ ප්‍රඥා, භාවනාමේ ප්‍රඥා කියලා කාරණා තුනක් පැහැදිලි කරනවා. අවසානයේ පැහැදිලි කරන භාවනාමය ප්‍රඥාව දියුණු කරගන්න මේ සුතමය ඥානයයි චින්තාමය ඥානයයි ලොකු උපකාරයක් කරනවා. ඒ දෙක සම්පූර්ණ කරගෙන ආපු දවසට භාවනාමය ඥානෙ මනාව පිළිවෙලට ප්‍රගුණ කරන්න අපිට ලොකු අවස්ථාවක් ලැබෙන නිසා භාවනාම කරන්න වාඩි වෙනවට වඩා ඊට අවශ්‍ය මූලික වටපිටාව මූලික පරිසරය සම්පූර්ණ කරගෙනම ගියොත් තමයි ඒ කාරණාවෙන් මනා ඵලයක් ලබන්න පුළුවන්කම තියෙන්නේ. මේ ජීවිතෙන් අපි බලාපොරොත්තු වෙන උතුම් ඵලයකට අපිට යන්න බැරි වුණත් මෙදා කරගත්ත භාවනාව කවදාවත් අහක යන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු කාලේ එක ධර්ම දේශනාවක් නිමා වෙනකොට විශාල පිරිසක් මාර්ගඵල ලැබුවා. සෞඛ්‍යලස්ම නැසුවා. දේශනාවක් ඉවර වෙනකොට අපිට මුළු ජීවිත කාලෙකදී කරගන්න බැරි දේ එක දේශනාවක් අවසානයේ කරගන්නවා. ඒ කොහොමද පිරිසකට විතරක් එහෙම ශක්තියක් ආවේ? ඒ අයට විතරක් භාග්‍යතුන් වහන්සේ විශේෂ කරලා ධර්ම දේශනා කළාද? එහෙම නැහැ. සංසාරේ මේ විදිහට ප්‍රගුණ කරලා ගිහිල්ලා තියෙන්නේ. මගඵල ලැබිලා නැහැ. නමුත් හොඳට පුරුදු කරලා ගිහිල්ලා තියෙනවා. මේ පුරුද්ද එතනදී මනා ප්‍රයෝජනයකට එනවා. අනිත් කාරණාව තමයි දුතාංග දරලා තියෙනවා. භාවනා කරලා තියෙනවා, දුතාංග දරලා තියෙනවා. අපේ ශාසනය සඳහන් කරන එක සාමණේරයන් වහන්සේ නම උල තියහම උන්වහන්සේ උල උඩින් පස්සේ නැගිට්ටුවා. නමුත් උල උඩ ඉඳලම තමයි රහත් වෙන්නේ. උලේ ඉඳලම තමයි රහත් වෙන්නේ. උල උඩ ඉඳලම රහත් උනේ ඒ උත්තර සාමණේරයන් වහන්සේ කොමක් නිසාද? පෙර වඩපු භාවනාව මෙනෙහි වෙච්ච නිසා. පෙර විදර්ශනා කරලා තිබුණා. බුදුරජාණන් වහන්සේ ළඟට වැඩලා ආශිර්වාද කළා. භාග්‍යතුන් වහන්සේගේ ආශිර්වාදයත් භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රී හස්තයේ ස්පර්ශයත් උලේ ඉන්න වේදනාව සදහටම නැති කරලා තිබුණා. අමෘතයෙන් අභිෂේක කෙරුවා වගේ වෙලයි හිටියේ. කොහොඹ උල උඩම රහත් වෙනවා. ඒකට හේතුව මොකද්ද කියලා කියනවා පෙර වඩාපු විදර්ශනාවේ ප්‍රතිඵල. එමනම් මේ ජීවිතවල මේ උතුම් භාවනාව අපි ක්‍රමානුකූලව ටික ටික හරි සම්පූර්ණ කරනවා නම් ඒක කවදාවත් අහක යන්නේ. සාංශාරික සැපේට මනාරුකුල මා පුණ්‍ය භායි සූත්‍රයෙන් භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ මහණෙනි
මේ ලෝකේ වචනයක් තියෙනවා නම් පින කියලා. එහෙම නැත්නම් කුසලයේ කියලා. වචනයක් තියෙනවා නම් මහණෙනි ඒ කීවේ සැපයට නම. පින නැත්නම් කුසලයේ කියන්නේ සැපයට නම. මහණෙනි යම් කෙනෙක් පින් රැස් කරන්න අප්‍රමාදී වෙනවා නම් කුසල් රැස් කරන්න අප්‍රමාදී වෙනවා නම් එහෙම දෙපාරක් කිව්ව කියලා පිනයි කුසලයයි කියන්නේ දෙකක් නෙමෙයි එකක්. පින කුසලයේ එකක්. මේක රැස් කරන්න යමෙක් අප්‍රමාදී වෙනවා නම් ඔහු මොනවද මේ අප්‍රමාදීව රැස් කරන්නේ? සැප. පින් රැස් කරනවා කියලා කියන්නේ සැප රැස් කරනවා කියන එකයි. ඒකයි සඳහන් කළේ මේ ලෝකේ පින කියන්නේ සැපේට නමක් කියලා. අවුරුදු 7ක් වඩාපු මෛත්‍රී භාවනාව නිසා මහ බෝසතාණන් වහන්සේ ලැබපු සම්පත් පිළිබඳව මා පුණ්‍ය භායි සූත්‍රයෙන් විශේෂයෙන් පැහැදිලි කරමින් තමයි මේ කාරණාව අපිට දේශනා කරන්නේ. ඒ නිසා භාවනාමය කුසලය අනිත් හැම කුසලයකටම වඩා හරි උතුම්. ඊළඟට අපි එදිනෙදා කරන තවත් බොහෝ කටයුතු භාවනාවක් සඳහා යොදා ගන්න පුළුවන්. හැම කටයුත්තක්ම සිහියෙන් කිරීම භාවනාව. ධර්ම ශ්‍රවණය කිරීම මනාව සම්පූර්ණ කරගන්නවා නම් භාවනාව. බණ පොතක් කියවන එක මනා සිහියෙන් කියවීමත් භාවනාව. ඒ ආදි වශයෙන් තවත් නොයෙක් කටයුතු සිහිය පිහිටවල කිරීම තුළ භාවනාවක් හැටියට මුදුන්පත් කරගන්න හරි පුළුවන්. ආන් මේ පිහිටවන සිහිය විදර්ශනාවක් වඩන දවසට අපිට ලොකු උපකාරයක් කරනවා. ඒ නිසා එහෙම සඳහන් කළේ. එhmenan ආඝාත පටිවිනේ සූත්‍රයේ භාග්‍යතුන් වහන්සේ භාවනාව වඩන අයට භාවනාවෙන් දියුණුවක් හොයාගෙන යන්න බලාපොරොත්තු වෙන අයට මූලිකව දේශනා කරපු සූත්‍රයක් වගේ අත්‍යවශ්‍ය කාරණා පහක් පැහැදිලි කරුවා. ආඝාත පටිවිනේ සූත්‍රේනොත් ඒ කරුණු ටිකක් එකතු කළා මේ ද්වේෂය නැති කරගන්න තැනට. එහෙනම් විතක්ක සංඨාන පහක් තියෙනවා. ඒ විතක්ක සංඨාන පහෙන් පළවෙනි කාරණාවේ මූලික කොටසක් තමයි අපි මේ සාකච්ඡා කරන්නට යෙදුනේ. තවත් පළවෙනි කාරණාවේ කරුණු කීපයක් ඇතුළු කාරණා 4ක් අපිට සාකච්ඡා කරන්න තියෙනවා. එහෙමනම් අදට ධර්ම දේශනාව අපි මෙතනින් නිමා කරමු. විතක්ක සංඨාන සූත්‍රය ඇසුරු කරගත්ත ඊතුරු කාරණා ටික චක්කුම් උදපාදි ඉදිරි වැඩසටහනේදී සාකච්ඡා කරන්න බලාපොරොත්තු ඇතු. ධර්ම ශ්‍රවණය කළ දේශනාවට සහභාගී වුණ ඔබ සියලු දෙනාටම ධර්ම ශ්‍රවණානිසංසයත් රත්නත්‍රී ආශිර්වාදයත් නොඅඩුව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඊට අමතරව අපි රැස් කරගත්ත උතුම් ධර්ම දානමය කුසලය අද මේ ස්ථානයේ වැඩ ඉඳිමින් අපට ආශිර්වාදයක් වෙමින් සද්ධර්ම ශ්‍රවණය කරන්නට යෙදුන අති ගෞරවනීය අපගේ කල්යාණ මිත්‍ර අවසරයි අපේ නන්ද ස්වාමින් වහන්සේට මේ පුණ්‍ය ධර්මයන් අඩු නැතුව අනුමෝදන් වේවා. පින්කම සංවිධානය කරන අපි හේමකඩයි ස්මෘතිතුමාටත් එතුමාගේ දයාබරණීය ස්වාමි දීනියටත් පින්කම සංවිධානය කරන්න නොඑක ආකාරයෙන් උදව් උපකාර කරන සියලු දෙනාටම අපි ධර්ම ශිල්පියාණන් ඇතුළු පවුලේ සියලු දෙනාටම ඒ පුණ්‍ය ධර්මයන් අඩු නැතුව අනුමෝදන් වේවා. නිදුක් බව නිරෝගී බව චිරජීවනයේ ලැබේවා. ඓතිහාසික නාවින්න රාජමහා විහාරාධිපති නායක මාහිමිපාණන් වහන්සේ වර ප්‍රමුඛ විහාරස්ථානයේ වැඩ ඉන්න සියලුම ස්වාමින් වහන්සේලාටත් ඔබ අප රැස් කරගත්ත මේ උතුම් පුණ්‍ය ධර්මයන් අඩු නැතුව අනුමෝදන් වේවා. විහාරස්ථ දායක කාරකාදීන් සියලු දෙනාටම ඒ පුණ්‍ය ධර්මයන් එසේම අනුමෝදන් වේවා. ඊටාම ඉක්මන් භවයක ඊටාමත්ම කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවකින් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධය ලබන්නේ මේ කුසල් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං
දේවෝ වස්සතු කාලේන සස්ය සම්පatti හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මික